ගිය සතියේ අපිට දැනගන්න ලැබුණා අධිකරණයට අපහාස කිරීම පිළිබඳව දඬුවමක් සිර දඬුවමක් රංජන් රාමනායක මැතිතුමාට තීන්දුව කර තිබෙන කාරණාව පිළිබඳව. ඒ තීන්දුවත් සමගම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන මාස 6ක කාලයකට පසුව හිස්වන බව එතුමා ප්‍රකාශ කළා තිබුණා. එතුමාගේ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන්නේ මාස 6ක් යනතෙක් රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු අසුන ඒ ආකාරයෙන්ම පැවතෙන බව කියන කාරණාව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වෙනි ව්‍යවස්ථාව, 89 වෙනි ව්‍යවස්ථාව, 91 වෙනි ව්‍යවස්ථාව, 105 වන ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාවන් කොටස් 4 දිහා බලනකොට බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස් වෙනවා කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. මම ඔබතුමාගෙන් අහන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්නට බැඳී සිටින පුද්ගලයෙක් හැටියට ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියන කාරණාව ගැන මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. මේ මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමාව කුමන පදනමක් යටතේද ඔබතුමා අද දවසේ පාර්ලිමේන්තුවට කැඳුවේ නැත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ ඇපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් මෙදියත් වෙන්න බෑ. අනුර බණ්ඩාරනායක මහත්මයාගේ නඩු තියෙද්දී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතු වලට කිසිම අධිකරණයකට බැදියත් වෙන්න බෑ. චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක කාලේ අධිකරණයේ තීන්දුවක් දුන්නා ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගය නවත්තන්න කියලා. නමුත් එතුමා නැවැත්තුවේ නැහැ. දිගටම කරගෙන ගියා. ඉතින් මේ කටයුත්ත ඔබතුමාට තමයි අයිතිය තියෙන්නේ. ඒ වගේ මම දැක්ක ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා නීතිපති සහ අධිකරණය කිව්වොත් මම එතුමාව ගේනවා කියලා. ප්‍රේමලාල් ජයසේකර මහත්තයාව පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. ඔබතුමාට එපා කිව්වා එයාව ගේන්න. නමුත් ඔබතුමා ඒක ගණන් ගත්තේ නැහැ. ඉතින් මම ඒ පැත්තෙම බලනකොට මම කියනවා ඔබතුමාට විතරයි අයිතිය තියෙන්නේ. ඒ අයිතිය රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අවධානය යොමු කළා එතුමා පාර්ලිමේන්තුවට ගේන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නැහැ මේවා කතා කරන්නේ. දැන් අද ඔබතුමා රංජන් රාමනායක මන්ත්‍රීතුමා බන්ධනාගාරගත වීම ගැන අපි සියල්ල හදවතින් කනගාටු වෙනවා. මම එතුමාට නඩු දෙකක් දාලා තිනවා. මම ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩු දෙක අයින් කරගන්නවා. මොකද මගේ නඩු දෙක කතා කරොත් තව අවුරුදු 4ක් හිර යනවා. මම අනිවාර්යෙන් මම ඒක කිව්වා. මම එදා පාර්ලිමේන්තුවේත් කිව්වා මම ඒක කරනවා. අගරු කතානායකතුමනි, මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවක්. ඒ නීති සියල්ල සැලකිලිට අරගෙන ඔබතුමා කටයුතු කරන්න ඒක නිලීම අපි කරනවා. ඔව් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී.
ගරු කතානායකතුමනි මගේ නම කියවුණා මට යන්න අභියාචනාධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඔව් ලන්සෑමතුමා. ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මම සැප්තැම්බර් 8 වෙනිදා තිබ්බ මේ පාර්ලිමේන්තුවේ ගරු විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මතු කරපු කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම කැමැතියි. විශේෂයෙන් එතුමා කියනවා ගරු කතානායකතුමනි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා නුසුදුසුකම් වලට භාජන වූ කෙනෙකුගේ മന്ത്രി ධුරය ඉබේම අයිමි වෙනවා. කාටවත් එතුමා කියනවා කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අයිමිලා කියලා. මාධිකරණයෙන් තීන්දුවක් දුන්නාම අවෝසි වෙනවා. ඒ නිසා ඊට පස්සේ එතුමා කියන ඒ කියන්නේ අනිවාර්යෙන් ආසනය අයිමි වෙනවා. මා ඊටමත් ගෞරවයෙන් කියනවා ඒ පිළිබඳව ගරු කතානායකතුමාට තීන්දුවක් ගන්න බලයක් නැහැ කියලා. එහෙම කියපු කිරියල්ල අද ඇවිල්ලා මාස 3කින් පස්සේ මං හිතන්නේ එතුමා කියපු දේ අමතක වෙලා. ඒ නිසා ගරු කිරියල්ල ඇමතුමනි මාස 3කට ඉස්සෙල්ලා ඔබතුමා කියලා තියෙනවා කතානායකතුමාට බලයක් නැහැ කියලා. ඊළඟට එතුමාට දඬුවම් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා විනිශ්චයකාරයන්ට අපහාස කරලා ඒ නිසා අපහාස කරලා මේ රටේ සමස්ත විධායකයට අපහාස කළා විධායකයට අපහාස කළා ව්‍යවස්ථාදායකයට අපහාස කළා අධිකරණයට අපහාස කළා ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොට පොර්දාට ඔට පැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම ලැබිලා තින්නේ. ඒ නිසා සුමන්තිරම් මන්තුමාට කියන්න පුළුවන් මේකේ නීතිය ඇදිලා හැබැයි එතුමාට පෙන්වන්න දීපන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ එතුමා ගිහිල්ලත් නැහැ. ඒ නිසා අපි තාමත් පැහැදිලිව කියනවා අධිකරණයේ දුන්නු තීන්දුවට විරුද්ධව තමුන්නාන්සලාගේ වරප්‍රසාද උපයෝග කරගෙන අධිකරණ ඈල්ලුවට ලක් කරන්න එපා කියන එක තාමත් පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරප්‍රසාද මුව වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන්න එපා කියන එක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු රංජන් රාමනායක මැතිතුමා තිරබාරයට ගත වීම පිළිබඳව අපිට නම් කිසිම සතුටක්වත් මොකක්වත් නැහැ. අපි අත්ත වශයෙන්ම කනගාටුවටපත් වෙනවා. දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධූරය පිළිබඳ ප්‍රශ්නයේදී මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට SB දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා අවුරුදු 2කට. ඒ වෙලාවේදී ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණේ නැහැ. ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණේ ලේකම්තුමාට මතක නම් කතානායකතුමාට දැනුම් දෙන්න. පක්ෂනායක රැස්වීමේදී එක වෙලාවකදී ප්‍රශ්නයක් පැන නගිනවා. SB සානායක අමාත්‍යවරයා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම පිළිබඳ ප්‍රශ්නය. ඊට පස්සේ ගරු ලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දෙනවා SB සානායක අමාත්‍යවරයා නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම හේතු කොටගෙන ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බව. එතකොට ඒ වෙලාවේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නේ SB සානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. ඒ වෙලාවේ SB සානායක අමාත්‍යවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නේ එතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවූ අයයි කියන පදනම මත තමයි පාර්ලිමේන්තු මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට මෙම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නා. එහෙමනම් ගරු කතානායකතුමනි රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් SB සානායක මන්ත්‍රීවරයා වගේම සිරගත වූ මොහොතේදී සිටම ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ බවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාතේ තිබෙන්නේ එවැනි අවස්ථාවක් තිබෙනවා නම් SB සානායක අමාත්‍යවරයාට බලපාපු කොටස ඒ කියන්නේ අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම නිසා මන්ත්‍රී ධූරය අහෝසි වීම කියන එක වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා එදා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුවත් කළ පරිදි SB සානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අඛණ්ඩව මාස 3ක් සහභාගී නොවීම හේතු කොටගෙන. ඒක තමයි මේ පාර්ලිමේන්තු මහලේකම්තුමා මම හිතන මේ පිළිබඳව ඔබතුමා අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුවට තීන්දුව ප්‍රකාශ කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම.
මේ අදහස් ඉදිරිපත් කිරීමේදී මං හිතන්නේ ප්‍රතිචාර දක්වපු පාර්ශ්වයන් අවබෝධ කරගන්නට ඕන අපි මේ සභාව උපයෝගී කරගන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරන්නට නොවේ. එනමුත් ඒ අධිකරණමය ක්‍රියාදාමයන් ඒ අභියෝගයට ලක් කිරීම නිසි ලෙසට නිසි කලට නිසි ආකාරයට නිසි ක්‍රමවේදයන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ නිසා මේ සභාවේ කියවුණා අධිකරණයට අපහාස කිරීම ගැන එයට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීම ගැන මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් අපි ඒ කාරණාව නෙවෙයි මතු කරේ. අපි මතු කරපු කාරණාව වන්නේ රංජන් රාමනායක මැතිතුමා මැතිවරණ කොමිසම කියද්දි එතුමාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනව නම් අහෝසි වන්නේ මාස 6කට පසුවෙයි කියලා. ඇයි අද දවසේ මේ මොහොතේ එතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්නට අදාළ බලධාරීන් ඔබතුමා ඇතුළුව පසුබට වුණේ? ඇයි කැඳවුවේ නැත්තේ? දැන් මෙතන උත්සාහයක් දරනවා අපිත් මේ වරප්‍රසාද මුල් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ ප්‍රයත්නයක නියැලෙනවයි කියලා. කිසිසේත්ම නැහැ. මේක මේ ඇත්තෝ මේ දෙකම පටලවගෙන තියෙන්නේ. මම මේ අයට කියන්න කැමති 66 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාව 89 ව්‍යවස්ථාව 91 ව්‍යවස්ථාව 105 ව්‍යවස්ථාව මේව හොඳින් පරිශීලනය කරොත් බොහොම පැහැදිලි වෙනවා රංජන් රාමනායක මැතිතුමාට නිසි ක්‍රමවේදය තුළ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියාකාරව පිළිපැද්දොත් එතකොට මන්ත්‍රීකම අහෝසි වන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නට අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් උත්සුක වුණා නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ අධිකරණයට අපහාස කිරීම සඳහා මෙන්න මේ දඬුවම ලබා දෙනවයි කිය. එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණා කරලා අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට නොකැඳවන්නට මොකක්ද හේතුව? එතුමාගේ මන්ත්‍රීකම අහෝසි වෙලා නැහැ. ඔබතුමාට තියෙනවා මේ අයිතිය. ඔබතුමා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නට ඕන, වරප්‍රසාද ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම මේ ස්ථානයේ කියුණාසේම මේ වරප්‍රසාද යටතේ අපි අධිකරණයට අපහාස කරනවයි කියලා. මේ ප්‍රශ්නය පිළිබඳව නොදැනුවත් වීම තුලක් තමයි ඒ වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අධිකරණ තීන්දුවට අභියෝග ලක් කිරීම ඒක අධිකරණයේ සිදුවේ. නිසි ලෙසට නිසි ආකාරය. ඒක නෙවෙයි අපි කියන්නේ. රංජන් රාමනායක මැතිතුමාව ඇයි අද දවසේ කැඳවුවේ නැත්තේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා වසර 2කට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාසිකම් ඡන්ද බලයවත් නැහැ. ඒක ඡන්ද බලයවත් අහිමි වෙලා යනවා. ඒක හැබැයි මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. ඇපීල් කරන්න තැනක් නැහැ. දැන් මම කතානායකතුමනි මගේ නඩුව මම ඇපීල් කරා යුනෙස්කෝ මානව හිමිකම් කොමිසමට. ඒකෙන් මම දිනුවා. ඒකෙන් මම නිදොස් කර නිදහස් කරා. ලෝකයේ රටවල් 13ක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෝ 13 දෙනෙක් ඉඳලා මාව නිදොස් කර නිදහස් කරා. අතරම අපි කිවිසුමක් අත්සන් කරලා තියෙනවා මේ ලංකා ආණ්ඩුව ඒක පිළිගන්නවා කියලා. හැබැයි ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඔහු රංජන් විජේරත්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීපු තීන්දුවක් නිසා ඔහුට ඇපීල් කරන්න බෑ. ඒ නිසා ඔහුට රංජන් රාමනායකට. ඒ නිසා එතුමාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනවට ඡන්ද බලෙත් නැහැ. දැන් මගේ තර්කය උනේ ගරු එස් දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ අවුරුදු 2කට
වැඩි කාලයකට දඬුවම් ලැබිය හැකි වරදකට මාස 6ක් සිරගත වුවොත් ඔහුගේ മന്ത്രി ධූරයේද ප්‍රජායිතියද අවුරුදු 7කට අහිමි වෙනවා. ඔක තමයි සරල දේ. මම උදාහරණයක් හිට ගෙනාවේ හැබැයි ඔබතුමාගේ മന്ത്രി ධූරය අහිමි වුණේ ඔබතුමා සිරගත වූ දවසේ නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමේදී එක පක්ෂ ඒතර මට මතකයි ප්‍රියානි වගේ ලේකම්තුමි හිටියේ. එක පක්ෂ නායකවරයෙක් පක්ෂ නායක රැස්වීමේදී ප්‍රශ්නයක් මතු කරනවා. දැන් SB සානායක මන්ත්‍රීවරයා මාස 3ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවට සහභාගී වෙලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳ මොකද්ද කරන්න කියලා. ඒතර අපි අඛණ්ඩව ඒතකොට නිවාඩු අරගෙන තිබුණෙත් නැහැ. නිවාඩු ඉල්ලුමක් යෝජනා කරලා තිබුණේ නැහැ. අපිට මතකයි බැසිල් රාජපක්ෂ මහත්මයා 2015 දී මම හිතන්නේ අගෝස්තුවේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනකම් මාස 8ක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. හැබැයි ඒ මාස 3න් 3ට නිමල් සිරිපාල සිල්වා මැතිතුමා විසින් නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් සම්මත කරා. ඒ අනුව තමයි එතුමා මාස 8ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවුනත් එතුමාගේ മന്ത്രി ධූරය අහෝසි වුණේ නැහැ. ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි වෙන එන ඔබතුමා සිරගත වූාට පසුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා SP සානායක മന്ത്രിවරයා සිරගත වී තිබෙන බැවින් ඔහුගේ පාර්ලිමේන්තු ධූරයේ හිස් වී තිබෙනවා කියලා මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැන්වුවේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට මහලේකම්තුමා දැනුම් දුන්නේ අර පක්ෂ නායක රැස්වීමේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවෙන් පසුව ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී වෙලා නැති බැවින් ඒ අනුව മന്ത്രി ධූරය අහෝසි වුණායයි කියන එක තමයි මැතිවරණ මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ. ඒ අනුව තමයි ඊළඟ മന്ത്രി ධූරය පත් කරේ. එතකොට මගේ තර්කය උනේ മന്ത്രി ධූරය අහෝසි වුණේ SB සානායක മന്ത്രിවරයා සිරගත කිරීම සඳහා තීන්දුව ලබා දීපු මොහොතේ නෙවෙයි. මගේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙච්ච ආකාරය. අහෝසි වුණේ ඔබතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවීම කියන එක මත තමයි ඔබතුමාගේ മന്ത്രി ධූරය අහෝසි කියන එක මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නේ. මට ඒක විතරයි කියන්න ඕනකම තිබුණේ ඒක සිද්ධ වෙච්ච ආකාරය. ඒ තමයි හැම තර්ක කරාට අපි ඒ වෙලාවේ හිටපු කතානායක වීජමු ලොකු බණ්ඩාර මැතිතුමාට මේ නිවාඩු ඉල්ලුම් පත්‍රයක් බාර දුන්නා. මේ පාර්ලිමේන්තුවේ GL පීරිස් මැතිතුමා මට නිවාඩු යෝජනාවක් ගෙනාවා. හැබැයි ගෙනල්ලා අපි ඉල්ලීමක් කරා මට පාර්ලිමේන්තුවට එන්න දෙන්න කියලා. එතුමා මේ ඒක නීතිපතිතුමාට යොමු කරා. නීතිපතිතුමා ඔය මම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ඉදිරිපත් කරලා තමයි කිව්වේ නැහැ ඔහුට ප්‍රජා ඉතිහාස අවුරුදු දෙකකට නැති වෙනවා එඳ යාට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බෑ කියලා. එන්න මේක හොඳින් අවබෝධ කරගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මරණීය දණ්ඩනය කියන එක නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ උසාවියට අපහාස කිරීම පිළිබඳව නිශ්චිත දඬුවමක්. මේ ගරු කතානායකතුමාට කියන්නේ වෙන මොනවත් නෙමෙයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව කැඳවුවේ නැත්තේ? ඒකයි අපේ ප්‍රශ්නේ. ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා විශේෂයෙන් සැප්තැම්බර් 8 වෙනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මතු කරපු කාරණාවක් පිළිබඳව. ඒ කාරණාව තමයි ගරු කතානායකතුමනි මා ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඇටායන ව්‍යවස්ථාවේ පාවිච්චි කරලා තිබෙන වාක්‍යාංශයේ වචන ගැන සිතා බලන්න කියලා. The seat of the member shall become vacant. shall කියලා තියෙන්නේ මේ නොවේ. කවුද කියන්නේ? විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඒකේ කියනවා ඔබතුමාගේ අභිමතයේ පරිදි තීන්දුව ගන්නත් බෑ කියලා එදා උගන්වන අය අද ඇවිල්ලා කියනවා ඔබතුමාගේ අභිමතයේ පරිදි කටයුතු කරන්න. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ මොකෙන්ද කතා කරන්නේ? කටින්ද නැත්නම් වෙන මොකෙන්ද කතා කරන්නේ කියලා මේ විපක්ෂය. ඒ නිසා ගරු කතානායකතුමනි ඉතාමත් පැහැදිලිව ඇටයන වගන්තියේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනයක එන්න බෑ. ඉතින් දඬුවම දීලා තියෙනවා. SP ඇමතුමා එතුමා ප්‍රායෝගික අධිවිද්‍යාවක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. මොකද මේ පාර්ලිමේන්තුවම ඇල්ලුවට ලක් කළා. රටේ ඉන්න කීර්තිමත් පුද්ගලයන්ගේ නම් ඔක්කොම ඇල්ලුවට ලක් කරපු රංජන් රාමනායකලා වගේ කිසිම දෙයක් රටට නොකරපු කිසිම පාරක් හදලා නැහැ. මිනිහට උදව් නොකරපු අය වෙනුවෙන් ඇවිල්ලා බොරුවට තර්ක දාන්න එපා කියන එක ඉතාමත් පැහැදිලිව කියන නිසා නීතිමය ප්‍රතිපාදන වලින් එතුමාට පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒක තමයි පැහැදිලි සත්‍යය. මා මේ පුද්ගලයාද නැද්ද කියන එක මට අදාළ නැහැ. මා මේ මතු කරන තර්කය. දැන් අපි ගත්තොත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට
මහා අධිකරණයෙන් මරණ දඬුවම නියම කරනවා. එතකොට ඔහු ඒ නිශ්චිත මොහොතේ ඉඳන් සිරකරුවෙක්. පොඩකින්. එතකොට ඒ වෙලාවේදී ඔහු മന്ത്രിවරයෙක් බවට පත් වෙලා නැහැ. මට මතක ඔහු මැතිවරණ අපේක්ෂකයෙක්. එතකොට ඒ තීන්දුව ලබා දෙන මොහොතේම අර වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රේමලාල් ජයසේකර മന്ത്രിවරයාගේ අපේක්ෂකයෙක් වීම සඳහා තියෙන සුදුසුකම් ටික අයින් වෙනවා. ඇයි? ඔහුට ඡන්දයි තියෙ නැහැ. ඔහුට ප්‍රජායිතිය නැහැ. මොකද තීන්දුව ලබා දීමයි ඇපීල් කිරීමයි අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒතර ඒ කාල පරිච්ඡේදය ඇතුළේ ඔහු සිරකරුවෙක්. ඔහු මරණීය දඬුවමට හිමි වූ කෙනෙක්. එහෙමනම් මේ තර්කයට අනුව ඔහුට ඒ තීන්දුව ලබා දෙන මොහොතේදීම ඔබතුමාලා පෙන්වා දෙන වගන්තිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිති අවුරුදු 7කට අහෝසි, ඔහුට ඡන්ද බලය අහෝසි. එහෙනම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වීමට නුසුදුසුයි. ඒ නිශ්චිත මොහොතේ. ඇපීල් කරන කාලයයි අතර ඇපීල් කරන ඒ කියන්නේ නඩු තීන්දුවයි ඇපීල් කිරීම අතර කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත තමයි ඔහු මන්ත්‍රීවරයෙකුට පත් කරන්නේ. ඒක වැරදි වෙනවා. ඒ පරතරයේදී ඔහු සිරකරුවයි. ඒ පරතරයේදී ඔහු ඔබතුමාම පෙන්වා දෙන විශේෂම අපරාධ වරදකට අවුරුදු 2කට වඩා වැඩි ඒ කියන්නේ අවුරුදු ජීවිතාන්තය දක්වා ඒ සියල්ල නිශ්චිත ලෙස වළංගුයි. එහෙමනම් අගෝස්තු මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මන්ත්‍රීවරයෙක් හැටියට තෝරා පත් කර ගැනීම සඳහා නුසුදුස්සෙක් වන්නේ. ඇපීල් එකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය ලැබෙන්න බෑ ගරු කතානායකතුමනි. මොකද ඔහු චිරගත වෙනකොට මේ වගන්ති ක්‍රියාත්මක වෙනවා නම් ඔහුට ප්‍රජායිතිය නැහැ. ඔහුගේ මේ ඡන්ද බලය අහිමි වෙලා. ඒ කියන්නේ മന്ത്രിවරයෙක් හැටියට තෝරා පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ඔහුට බාධා වෙලා තිබෙනවා. ප්‍රතිපාදන වලින් ඔහුට අවස්ථාවක් නැතුව යනවා. එහෙමනම් කොහොමද ඒක සිද්ධ වුනේ? ඒ නිසා ගරු කතානායක මම මේ කියන්නේ മന്ത്രിවරයා කවුද? മന്ത്രിවරයා කුමන කෙනෙක්ද? එයාගේ හැසිරීම හොඳද නරකද කියන ප්‍රශ්නේ මම ගන්න. මම ගන්නේ മന്ത്രി ධූරය අහෝසි වීම පිළිබඳව SB සානායක ගරු මන්ත්‍රීතුමාගේ අවස්ථාවත් මට මතක GL පීරිස් අමාත්‍යතුමා ඒ යෝජනාව ගෙනාවට පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මතුනේ නැහැ කියලා. මට මතක තියෙන එහෙම. ඔබතුමා කතානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නට වැඩක් නැහැ නිවාඩු අවශ්‍යයි කියලා. නිවාඩු සම්මත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. මම මේ කියන්න හදන්නේ ගරු කතානායකතුමනි අපි මේ අවස්ථාව නම් ගන්නෙ. ඒක මම කියන්නේ අපි මේ අවස්ථාව නම් ගන්නෙ. එයා සිරගත වෙනකොටම එයාගේ മന്ത്രി ධූරය අහෝසි වීම, ප්‍රජායිති අහෝසි වීම, ඡන්ද බලය අහෝසි වීම කියන කරුණු වළංගු වෙනවා නම් අගෝස්තු 5 වෙනිදා මැතිවරණයේදී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙක් ලෙස තෝරාපත් කර ගැනීම සඳහා නුසුදුසෙක් වන්නේ. මේ දඬුවම දෙන අවස්ථාවේ එබැලම නැගී හිටපු එතුමාගේ නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන්නා ප්‍රේමලාල් මේක පිළිබඳ අභියාචන අධිකරණයට යනවා කියලා. ඒ ගමන් ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා මේ නඩුව ඇපීල් කරා. ඇපීල් කරාට පස්සේ තමයි එතුමා ඇවිල්ලා ඔබතුමා ළඟ දියුරුවේ. අවසානයේ මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාගේම වචන හැන්සාඩ් වාර්තාවේ 20/20 අගෝස්තු 28 ඔබතුමා මෙහෙම කියනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. එතුමාගේ අයිතිය එතුමාට ඡන්දය දීපු ඡන්දදායකයාගේ අයිතිය පැහැර ගැනීම අපිත් එකඟ නැති කාරණයක්. ඒ නිසා වහාම එම മന്ത്രിතුමා පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියලා බන්ධනාගාර අධිකාරීවරයාට අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මම ඔබතුමාට ඒක මතක් කර දෙනවා. මේ ඔබතුමාගේම නියෝගය ඒ නියෝගය අනුගමනය නොකළේයි මේ අවස්ථාවේ රංජන් රාමනායක මැතිතුමාට. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ඔබතුමාගේම අදහස ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ගැන. මට ඒක ගැන තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි ඇයි අද දවසේ රංජන් රාමනායක ඔබතුමාගේම මේ වචනවලට අනුව ඇයි එතුමාව මේ ආකාරයට ගෙන්වේ නැත්තේ? දැන් മന്ത്രിවරු දෙපළකට දෙආකාරයකට සලකන්න බෑ. ඔබතුමා එහෙම සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට පිළිතුරක් මම දෙන්නම්. බොහොම පැහැදිලිවම අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැහැදිලි කරා
SP දිසානායක මැතිතුමාගේ ආසනය අහිමි වීමේදී සිදු වුණු ඒ පූර්වාදර්ශයන් පැහැදිලි කරා. ඒ වගේම දැන් අපි එදා ප්‍රේමරාජ් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේදී මේ විපක්ෂය දක්වපු අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ ඔබතුමා ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ සම්බන්ධවත් මේ පාර්ලිමේන්තුවට පූර්වාදර්ශයක් තියෙනවා. ඒතකොට අපේ නීතිඥ ලංස මහත්තයා කියනවා මේ සමාජ ශෝධකෙක් විරෝධී පුද්ගලයෙක් කියලා රංජන් රාමනායක මහත්තයා. හැබැයි රංජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ සමාජයට අහිතක් කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරකම් කරලා තියෙනවද? කුඩු කරලා තියෙනවද කියන එක අපි දන්නවා. එතුමා කතා කරේ හොරුන්ට කුඩුකාරයින්ට මිනි මරුවන්ට විරුද්ධව. එතුමා ඒ කතා කරලා තමයි අද වෙන වැරදිකරුවන් බේරා ගැනීමට අද ගැලටීනට අහුවෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම රංජන් රාමනායක මැතිතුමා හොරෙක් නෙමෙයි, වංචාකාරයෙක් නෙමෙයි, මිනිමරුවෙක් නෙමෙයි, කුඩුකාරයෙකුත් නෙමෙයි. අපි බලන්න ඕනේ මේක ආයතනයට පාර්ලිමේන්තේ පූර්වාදර්ශයන් තියෙනවා. පූර්වාදර්ශයන් දෙක උතුම් වැඩ කරන්න. විශේෂයෙන්ම රංජන් රාමනායක කරු මන්ත්‍රීතුමා සිරගත වීම සම්බන්ධව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මත දෙකක ඉඳලා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම තුළ රටට ගම්මෙන්න පුළුවන් ආණ්ඩුව විසින් රංජන් රාමනායක මන්ත්‍රීතුමා සිරගත කරන්න කටයුතු කරා කියලා. නමුත් බොහොම පැහැදිලිව ගරු කතානායකතුමනි මේ අධිකරණයට අපහාස කිරීම මත තමයි එතුමා සිරගත වුණේ. ඒකට අපි අපේ පෞද්ගලික කැමැත්තක් නැහැ. ඉතින් නමුත් ඒ සම්බන්ධව අපි දෙපැත්තටලා වාද කිරීම හරහා මේකට කිසිම දේශපාලන වශයෙන් කිසිම මේ එතුමා සිරගත කරන්න කිසිම දේශපාලන පක්ෂයක් මැදිහත් වීමක් ආණ්ඩුව මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්වාධීනව දුන්න නඩු තීන්දුවක්. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ විවාදෙ දිගට ගෙනියන්න නැතුව මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ සම්බන්ධව කෙලිම මතයක් ප්‍රකාශ කරන්න බැයි නම් ඔබතුමාට මත විමසීමට අයිතියක් තියෙනවා. ඒ මත විමසීමට ගිහිල්ලා නිල වශයෙන් උත්තරයක් දෙන්න ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ගරු විපක්ෂ නායකතුමා අහපු එකට සාධාරණයක් වශයෙන් ඔබතුමා මත විමසීමක් කරලා උත්තරයක් දුන්නොත් හොඳයි. අපි මේක විවාද කරන එක මම හිතන්නේ අපේ මේ ආණ්ඩුව මේකට යම් කටයුත්තක් කරා කියන එක රටට ගම්මෙන්න පුළුවන්. ඒකයි මම විශේෂයෙන් අපේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කසිප්පුණන් රංජන් රාමනායක මහත්තයා පෙරලලා නැතුව ඇති. මම පැහැදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ එතුමා නාමලීට ලක්ෂ 10ක් පොළු දාපු එක තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකෙන් ගන්නවා කිව්වා. උසාවියේ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරයෝ මේ කෝටි ගණන් සල්ලි එක අයගෙන් ගන්නවා කිව්වා. එතකොට මේ පිළිබඳව මෙතුමා ව්‍යවස්ථාදායක අධිකරණය සහ මුළු පාර්ලිමේන්තුවම අපහාසයට පත් කරන විදිහට තමයි කතා කළේ. මේ රටේ අද රංජන් රාමනායකට විරුද්ධව වැඩේම ලඟදී කුඩුකාරයෝ. මේ රටේ කුඩු විකුණන මිනිස්සු, කුඩු ජාවාන් කරපු මිනිස්සු විකුණන මිනිස්සු මරන මිනිස්සු, පාස්කම මිනිස්සු. ඒක මෙතන දාගන්නේ නැහැ. හරි බොහොම කරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළා අභියාචන පිළිබඳව. වශයෙන් අභියාචනයකින් කියලා අදහස් කරන්නේ යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්හිටු වෙනවා. වෙන අධිකරණයකින් ඒ අධිකරණ බලය ලබා ගන්නවා. ඉංග්‍රීසියෙන් වී කියනවා suspension of the lower court and higher court assumes jurisdiction. ඒ අනුව ඒ නඩු තීන්දුව එතනින් නැති වෙලා තාවකාලිකව අත්හිටු වෙනවා. ඊළඟ අධිකරණය ඒක දිහා බලන්නට ඕන. එතකන් සාමාන්‍ය you will maintain the status quo. ඒ හින්දා ඒ තර්කය නිවැරදි නෑ. මම ඒ වෙනුවෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. මොකද සිවිල් නඩුවක වුණත් එහෙම. නඩු දීලා අභියාචනය දාන්න ඕනේ නෑ. අභියාචනයේට නොතීස් ඉදිරිපත් කර පමණින් රිට්ටාඥාවක් ක්‍රියාත්මක කරන්නට බෑ. ඒක අත්හිටුවන. ඒක වෙනම නැවත ඉල්ලලා රිට්ටාඥාව ක්‍රියාත්මක කරන්නට ඕන. එහා සමානයි ගරු ප්‍රේමලාල් ගුණසේකර මහත්මයාගේ නඩුවේදී එදාම අභියාචන කරන බවට නොතීසි ලබා දුන්න පමණින්ම ඊළඟ අභියාචන ඉදිරිපත් කරන තුරුත් අභියාචනයේ ක්‍රියාත්මක නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. එන්න මේ දෙකක් ඒක වටහා ගන්නට ඕන. මම වෙන අඩුපාඩුවක් කියන එක නෙවෙයි. මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක. මෙතනින් නෝටිස් අපීල් එකක් ගන්නත් බෑ. අපීල් එකක් කරන්න විදියකුත් නැහැ. මේ දෙක පැහැදිලිවම එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් කියන එක. නැත්නම් මේ
ඒ නීතිමය තත්ත්වය විතරයි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. ව්‍යවස්ථාව තමයි අපේ රටේ මූලික නීතිය. ඊළඟට මේ රටේ අපරාධ නීතිය ආරම්භ වෙන්නේ අද පවතින 1885 ජනවාරි 1 වෙනිදා එවකට තිබූ රෝම ලන්දේසි නීතිය යටතේ සහ ප්‍රාදේශීය වශයෙන් තිබූ අපරාධ නීතින් සියල්ල අවලංගු කරලා ඉංග්‍රීසි නීතිය අනුව තමයි අපේ රටේ අපරාධ නීතිය අදත් ක්‍රියාත්මක වෙන්නේ මේ දණ්ඩ නීති සංග්‍රහය. සහ ඊට අනුශාංගිකව තව නීති තියෙනවා. කලින් කලට අපරාධ දඬුවම් දෙන නීතින් එනවා. උදාහරණයක් වශයෙන් PTA Prevention of Terrorism Act එක ආවේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත හැටියට. ඊළඟට හදිසි නීති යටතේ සමහර ඒවා අපරාධ නීති බවට පත් වෙනවා. ඒවැ දණ්ඩනයත් සඳහන් කරලා තියෙනවා. දැන් මේ ඕනෙම තත්වයකදී අපරාධ චෝදනාවක් ලබන චූදිතේ ඒ චූදිතෙක් වෙන්නේ චෝදනාපත්‍රයක් දුන්නාම. එතකන් සැකකරුවෙක්. එතකොට ඒ චෝදනාව නගන්නේ එක්ක දණ්ඩ නීති සංග්‍රහය යටතේ නැත්නම් අපේ රටේ තියෙන ඊට ආනුෂංගිකව පැන වූ වෙනත් අපරාධ නීතින් යටතේ. දැන් එතකොට මේ මොන යටතේ එකක් පැනෙව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ඡේදයේ සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම්. ඒකේ 13 ඉතා පැහැදිලිව සඳහන් කරනවා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය. යම් වරදකරුවෙක් කරනකොට අවසාන අධිකරණයකින් අවසාන වශයෙන් වරදකරුවයි තීරණය කරනු ලබන තෙක් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික අවස්ථා අධිකරණයක් අපරාධ නඩුවල සුළු වැරදි සම්බන්ධයෙන් ඊළඟට කැපිටල් පනිෂ්මන්ට් සම්බන්ධයෙන් මහාධිකරණය තමයි මූලික අවස්ථා අධිකරණයක් හැට සැලකෙන්නේ. ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් නොවන අවස්ථාවලදී මහාධිකරණයෙන් දෙන තීන්දුවකට අභියාචන අවස්ථා දෙකක් තියෙනවා. අභියාචනාධිකරණය එයින් සෑහීමකටපත් වෙත් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. එතකොට 1972 වෙනකම් 72 ප්‍රිවි කවුන්සිල් එකට යන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් රජනගේ එදිරිව ලියනගේ නඩුව 62 මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එහෙටම ගියා. 72 වෙනකන් ඒක එහෙට තිබුණේ. දැන් කරපු වැරදිත් රජනට රෙහිව කරපු වැරදියට සැලකුවේ. හැබැයි 72 ව්‍යවස්ථාවෙන් පස්සේ ශ්‍රී ලංකා ජනරජය. දැන් එතකොට 72 ව්‍යවස්ථාවෙන් පස්සේ සුප්‍රීම කෝට් එක තමයි අපේ රටේ අවසාන අභියාචන බලයේ තිබෙන සහ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කරන්න තිබෙන අධිකරණ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුව මෙතන තර්ක කරන්න බෑ. මොකද හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන අභියාචන බලයේ තියෙන අධිකරණ හැට දීලා තියෙනවා. ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් වෙලා තින්නේ මුල් අවස්ථා අධිකරණයේ අපරාධ කැපිටල් පනිෂ්මන්ට් එකේ තියෙන 290 දඬුවම දෙන්න 293 තමයි වගන්තිය 296 පිනල් සෙක්ෂන් එක දණ්ඩන වගන්තිය ඒ අනුව උපරිම දඬුවම් දීලා තිනවා. ඒකෙන් දැන් මරණ දඬුවමකට වරදකරුවෙක් වෙන කෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහය අනුව 290 යටතේ මරණ දඬුවම් දිය යුතුයි. ක්‍රියාත්මක නොවීම වෙන ප්‍රශ්නයක්. හැබැයි ඕනනම් පුළුවන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට ඔප්පු වෙලා තිනවයි කියලා ඊට අඩු දඬුවමක් දෙන්න. ඉතින් දැන් සුප්‍රීම කෝට් එකේ තීන්දුවක් දීලා තිනු නම් ඒ තීන්දුව අනුව 91 89 යටතේ තමයි ඔබතුමාට මේ තීන්දුව ගන්න තියෙන කියන එකයි මට පෙන්ලා දෙන්න තියෙන නීතිය. පක්ෂ නායකතුමා නැගූ පළවෙනි ප්‍රශ්නයට මගේ පිළිතුර වෙන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසුව. නඩු තීන්දුවට පසු දිනම තිබුණු පාර්ලිමේන්තු රැස්වීමට එතුමා කැඳෙව්වේ නෑ අපි. ඒ කැඳවන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අපි හොඳට කරුණු සොයලා බලලා නීත්‍යානුකූල පසුවීම සහ කරුණු උපදෙස් ලබා ගන්න පුළුවන් ස්ථානවලින් උපදෙස් ලබාගෙන තමයි එතුමා කැඳෙව්වේ. රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා මට කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ඒ අතරතුරේ ඔබ ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ ඕනෑම කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්නව මුණ ගැසෙන්න. මොකද නීතිඥ මහතුරු මුණ ගැසීම හෝ ඒ සම්බන්ධ කතා බහ කිරීම මේ දිනවල පාලනය වෙලා තියෙන කොරෝනා නිසා ඉතින් ඒ හේතුවත් සැලකිල්ලට අරගෙන විධිමත් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න මට සති 3කට කාලයක් ලබා දෙන්නේ කියලා සඳහන් කරමින් මේ ප්‍රශ්නය අදට මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
News First, Sri Lanka's most trusted news brand, keeps you informed wherever you are. All you need to do is follow us on Facebook, subscribe to our YouTube channel. News First, your life, our news.